එහෙනම් අපි පන්තියේ වැඩ ටික පටන් ගනිමු. එදා අපි කතා කරලා තියෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය පිළිබඳව. ටියුට් එකේ පිටු අංක පිටු අංක 6 7 වෙනි එකේ ඉඳලා අපිට තියෙන්නේ 7 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම මාතෘකාවක්. මොකක්ද මේ මාතෘකාව? ස්ථාවර ආවස්තික පිරිවැය ඇතිවීමට හේතු කියලා. පුතාලා දන්නවා ස්ථාවර ආවස්තික පිරිවැය කියලා කියන්නේ මෙහෙම ඇඳහම මෙන්න මේ වගේ සරල රේඛාවක් ඇඳෙන්නේ. මේ පැත්තේ x භාණ්ඩ කියලා දැම්මොත් මේ පැත්තේ y භාණ්ඩ කියලා දැම්මොත් මේ වගේ රේඛාවක් තමයි අපිට ඇඳෙන්නේ. අපි දන්නවා ස්ථාවර ආවස්තික පිරිවැයකදී x භාණ්ඩ කැප කරගෙන y භාණ්ඩ හදන්න යනකොට හැම වෙලාවෙම x වලින් අතාරින්න වෙන ප්‍රමාණය සමානයි. x භාණ්ඩ වැඩි කරන්න y භාණ්ඩ ඇතෑරගෙන යනකොට හැම වෙලාවෙම y වලින් අතාරින්න වෙන ප්‍රමාණය සමානයි. ඇයි එහෙම වෙන්නේ? එන පුතේ x භාණ්ඩ හදන්න පාවිච්චි කරන නිෂ්පාදන සම්පත් හැම එකක්ම y භාණ්ඩ හදනකොට එක වගේ ගැලපෙනවා. එනිසා තමයි x භාණ්ඩ හදන මොන වගේ තැනක තියෙන සම්පත් ටිකක් අරන් y භාණ්ඩ හදන්න දැම්මත් ඒ y භාණ්ඩ වලින් සමාන නිමැවුමක් හදාගන්න පුළුවන්. y භාණ්ඩ හදන්න පාවිච්චි කරන නිෂ්පාදන සම්පත් මොන තැනක තියෙන සම්පත් ටිකක් අරන් x භාණ්ඩ හදන්න දැම්මත් හැම නිෂ්පාදන සම්පතකින්ම x භාණ්ඩ සමාන ගාණක් හදාගන්න පුළුවන්. මෙහෙම හිතමුකෝ. දැන් x භාණ්ඩ හදන්න ඉන්න ශ්‍රමිකයෝ හිතන්නකෝ. සම්පතක්නේ. x භාණ්ඩ හදන්න ඉන්න මිනිස්සු කවුරු වුණත් දැන් අපි හිතුව මිනිස්සු 10 දෙනෙක් ඉන්නෝ කියලා. 10 දෙනෙක් ඉන්නෝ කියලා. මේ 10 දෙනාගෙන් කවුරු y භාණ්ඩ හදන්න යොමු කළත් x භාණ්ඩ හදන්න එපා ඔයා. ඔයා ගිහිල්ලා y භාණ්ඩ හදන්න. එයා y භාණ්ඩ හදන්න මාරු වුණාම එයාට y භාණ්ඩ 5ක් හදන්න පුළුවන් කියලා හිතමුකෝ. මේ 10 දෙනාගෙන් කවුරු අරගෙන ඔයා y භාණ්ඩ හදන්න කියලා කිව්වොත් ඒ හැම එක්කෙනෙකුටම y භාණ්ඩ 5ක් හදන්න. y භාණ්ඩ හදන්න මිනිස්සු 5ක් ඉන්නවා කියලා හිතමුකෝ. ඒ එක්කෙනෙක් y භාණ්ඩ හදන්න එපා ඔයා x භාණ්ඩ හදන්න කියලා x භාණ්ඩ හදන්න යවුවොතින් එයාට x භාණ්ඩ වලින් දෙකක් හදන්න පුළුවන් කියලා හිතමුකෝ. දැන් මේ 5 දෙනාගෙන් කවුරු 1 2 3 4 5 මේ 5 දෙනාගෙන් කවුරු කාට කිව්වත් x භාණ්ඩ හදන්න කියලා ඒ හැම එක්කෙනෙකුටම x භාණ්ඩ දෙක ගානේ හදන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ හැමෝම සමාන නිසා. මේ හැමෝම සමානයි. මෙයාගේ අධ්‍යාපනයේ පළපුරුද්ද කායික ශක්තිය මානසික ශක්තිය මෙයාගෙත් ඒ වගේම සමානයි. ඒකනේ හැමෝටම එක වගේ නිමැවුමක් හදන්න පුළුවන්. අන්න ඒ නිසා අපි කියනවා පුතේ මේකට වචනයක් සම්පත් සමජාතීය වීම. සම්පත් සමජාතී වීම. සම්පත් සමජාතීය වෙනකොට ඕනම නිෂ්පාදන සම්පතක් අනෙක් එකට එක වගේ සමාන කාර්යක්ෂමතාවයකින් මාරු කරන්න පුළුවන්. මේ ඕනම ශ්‍රමිකයෙක් මේ පැත්තට මාරු කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ එක සමාන නිමැවුමක්. මේ පැත්තින් මේ පැත්තට මාරු කරන්න පුළුවන් හැම වෙලාවෙම ලැබෙන්නේ සමාන නිමැවුමක්. ඒකට හේතුව තමයි ඒ සම්පත්වල සමානතාවයක් තියෙන එක. ඒකට කියන වචනය තමයි ආර්ථික විද්‍යාවෙදි ටිකක් සැර වචනයක් කියන්නේ. මොකද්ද පුතේ මේ වචනය? සම්පත් සමජාතීය වීම. හොඳේ. සම්පත් සමජාතීය වීම. ටිකක් සැර වචනයක්. හොඳේ. හිතන්න එපා ගැන. පස්සේව පුරුදු වෙමු.
සම්පත් සමජාතිය වීම. ඒ නිසා භාණ්ඩ දෙක අතර සමාන කාර්යක්ෂමතාවයකින් සම්පත් මාරු කරන්න පුළුවන්. එහෙනම් ආවස්තික පිරිවැය ස්ථාවර වීමට හේතු කියන එක ලියා ගන්න. පළවෙනි එක සම්පත් සමජාතීය වීම. සම්පත් සමජාතීය වීම. සම්පත් සමජාතීය වීම. එනම් සෑම සම්පත් ඒකකයක්ම සමානතාවයකින් යුක්ත වීම. එනම් සෑම සම්පත් ඒකකයක්ම සමානතාවයකින් යුක්ත වීම. සමානතාවයකින් යුක්ත වීම. හරිනේ. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහාද අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහාද කාර්යක්ෂම වීම. අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහාද කාර්යක්ෂම වීම. එතකොට පුතේ මම කිව්වේ අර ශ්‍රමිකයෝ මොකක් හැදුවත් එකයි ඕන එකකට යා ගැලපෙනවා. ඕන එකක් කාර්යක්ෂමව හදන්න පුළුවන්. ඒ නිසා මේකෙන් අනිත් එකට මාරු කරන්නත් පුළුවන්. එකකින් තව එකකට මාරු කරන්නත් පුළුවන්. අපි දන්නවා පුතේ ආවස්තික පිරිවැයේ ආකාර දෙකක් අපි කතා කරන්න ඕන ඔයාලගේ මට්ටමේදී. මේ පාඩමේ අමාරු කෑලි 3යි තියෙන්නේ. එකක් තමයි ස්ථාවර ආවස්තික පිරිවැය කියන එක. ඒ කෑල්ල අමාරුයි. හොඳයි. මේ පාඩමේ දෙවෙනි එක තමයි වැඩෙන ආවස්තික පිරිවැය කියන එක අමාරුයි. හොඳේ. ඊළඟට තව අන්තිම හරියදී කෑල්ලක් අහුවෙනවා පුතේ මෙන්න මේක. ආර්ථික කාර්යක්ෂමතාවය කියන මාතෘකාව අමාරුයි. හොඳේ. මේ ටික හැරුණා මේ පාඩමේ ඇති මගුලක් නැහැ. දැන් එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. වැඩෙන ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ මොකක්ද කියලා. අපි චුට්ටක් එතන හිස්තැනේ ලියාගෙන ඉමු. වැඩෙන ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියාව මායිම කියන තැන හිස්තැනක් තියෙන. එතන ලියන්න. නිෂ්පාදන හැකියාව මායිම මත නිෂ්පාදන හැකියාව මායිම මත නිෂ්පාදන හැකියාව මායිම මත ගමන් කිරීමේදී කිසියම් භාණ්ඩ වර්ගයක්
නිශ්චිත ප්‍රමාණය බැගින් නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් වැඩෙන ආවස්තික පිරිවැයකි. හරි පුතේ මම මේක මේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් ඇඳලා ඒක අර ආවස්තික පිරිවැය හොයලා පැහැදිලි කළාට පස්සේ මම ඔය නිර්වචනය පැහැදිලි කරන්න එන්නම්. හැබැයි මේක ලොකු කතාවක් තියෙන්නේ ඇත්තටම මේ මම ඔය ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ මෙන්න මේ වගේ කොටස් වලදී පැහැදිලි කිරීම හරියට කරන්න බැරි නිසා තමයි ගොඩක් පස්ස ගහ හිටියේ මම. අපි උපරිම උත්සාහ කරමු මේක තේරුම් ගන්න. හැබැයි පන්ති පටන් ගත්ත දවසක ෆිසිකල් ඒ කියන්නේ අපි පන්ති කාමරයක ඇතුලේ පන්ති පටන් ගත්ත වෙලාවක මේ වයේ තියෙන හැම අඩුපාඩුවක්ම මම ක්ලියර් කරලා දෙන්නම්. දැනට අපි මොකුත් නොකර ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොඳයිනේ. මොනවත්ම නොකර ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොඳයි නිසා අපි මේ විදියට වැඩේ කරගෙන ඉස්සරහට යමු. දැන් බලන්න ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 8 තියෙනවා මෙන්න මෙහෙම ටේබල් එකක්. හරි. Hello. හරි. දැන් ඔයාලගේ තියෙන ටේබල් එකේ බලන්න නිමැවුම් සංයෝගය මේ පැත්තේ x භාණ්ඩ මෙතන y භාණ්ඩ හොඳයි. ටියුට් එක තමයි මෙතෙන්දී එකම ඔයාලගේ තියෙන එකම පිහිට ආධාරයේ ටියුට් එක හොඳයි. ටියුට් එක නැතිව මේ වැඩේ කරන්න අමාරුයි. ටියුට් එකත් එක්ක හරි පිළිවෙලකට යන්න ඕන හොඳයි. මේක ලස්සනටම අඳින්නම්කෝ. නැත්තම් කොල්ලෝ කියයි ටිරක්වත් කෙලින් ගහ ගන්න බෑ කියලා. බෑ තමයි. ඉතින් මොකද්ද කරන්නේ? මැරෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන් ටිකක් කෙලින් ගහ ගන්න බෑ මට. ඒක නම් ටිකක් කෙලින්. හරි. ඔන්න ඊළඟ එකත් ඇඳා. ඔන්න ඊළඟ එකත් ඇඳා බෑයි කියලා කිව්වට. මේ පැත්තටත් ගහමු. මේක බාගෙට හදව බිල්ඩින් එකක් වගේ පුතේ. හොඳේ මේ කම්බි කූරු එළියට ඉතිරි කරලා තියෙන්නේ මම. ඊ උඩ තට්ටුව ගහන්න තියෙනවා. එනිසා තමයි මේ කම්බි කූරු ඉතිරි කරලා තියෙන්නේ. හොඳේ. මෙතන තියෙන්නේ මොකක්ද? නිමැවුම් සංයෝගය. අන්වීක්ෂයක් අරන් එන්න හොඳේ.
නිමැවුම් සංයෝග වෙන මගුලක් නේ ලියවෙන්නේ. නිමැවුම් සංයෝගය ඇති. x භාණ්ඩ ඒකක y භාණ්ඩ ඒකක හොඳයි හොඳයි යන්න. එතකොට නිමැවුම් සංයෝග තියෙන A B C D E F කියලා. A B C D E F. x භාණ්ඩ ඒකක බිඳුවේදී y භාණ්ඩ 100ක් හදන්න පුළුවන්. x භාණ්ඩ ඒකක බිඳුවයි නම් y භාණ්ඩ 100ක් පුළුවන්. x භාණ්ඩ ඒකක 5ක් හැදුවොතින් y භාණ්ඩ වලින් හදන්න පුළුවන් 90යි. x භාණ්ඩ 10ක් හැදුවොතින් y භාණ්ඩ වලින් හදන්න පුළුවන් 75යි. d වල x භාණ්ඩ වලින් 15ක් හැදුවොතින් y භාණ්ඩ වලින් හදන්න පුළුවන් 55යි. e වලදී x භාණ්ඩ වලින් 10ක් හැදුවොතින් y භාණ්ඩ වලින් හදන්න පුළුවන් 30යි. නේ 5යි 10යි 15යි මෙතන 20යිනේ. ඒකනේ මම බලුවේ මොකද්ද මේ වයර් මාරුනේ. f මෙයාගෙන් f වල x භාණ්ඩ 25ක් හැදුවොතින් y භාණ්ඩ එකක්වත් හදන්න බෑ. ඔන්න ආව වැඩේ. දැන් මේක පාවිච්චි කරලා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිමුකෝ අපි. එක පැත්තකට x භාණ්ඩය කියලා දාමුකෝ. දැන් මේ පැත්තට ගත්තා. මේ පැත්තට දැම්මා y භාණ්ඩ ඒකක පුතේවා හරියට කරන්න ඕන හොඳයි. මේ පැත්ත දැම්මා x භාණ්ඩ මේ xy නෙමෙයි හොඳයි. මේ xy ගාන නම් කරනව නෙමෙයි. උතන මතක තියාගන්න. හන්දියට බිඳුව දැම්මා. ඔය වැඩ ටික කරන්න ඕන හරි. ටික හරියට කරන්න මේ මුල ටික. දැන් බලනවා x භාණ්ඩ එකක 25 යා මෙයා 25ට බෙදුණා නම් ඇති 5න් 5 බෙදාගෙන යමු. 5යි 10යි 15යි 20යි 25යි. y භාණ්ඩ තියෙන උපරිම 20යි නේද? උපරිම 100යි තියෙන්නේ. 20න් 20 බෙදාගෙන යමුනේ ලේසි. 20යි 40යි 60යි 80යි 100යි. දැන් වැඩේ බෙදාගත්තා. දැන් PPC එක අඳින්න ඕන. PPC එක අඳින ලක්ෂණ නම් කරන්න එපා. A වලදී x භාණ්ඩ එක 0යි y භාණ්ඩ එකක 100යි. මෙන්න මෙතන ඉන්නේ. B වලදී x භාණ්ඩ 5යි y භාණ්ඩ 90යි. x භාණ්ඩ 5යි y භාණ්ඩ 80යි 100යි මැද වෙන්න ඕනනේ. මෙන්න මේ වගේ තැන. C වලදී x භාණ්ඩ 10යි y භාණ්ඩ 75යි. 10යි 60යි 80යි මැද 70යි ඒකෙන් භාගේ 75යි. D වලදී 15යි 55යි. x වලින් 15යි 40යි 60යි අතරේ මැද 50යි ඒකෙන් භාගේ 55යි. මෙන්න මෙතන. 20 දී 30යි. 20 දී 20යි අතරේ 30යි. නේ මේ වගේ තැන. 25 දී බිඳුව යා. x 25 දී y එකක්වත් හදන්න බෑ. මෙන්න පැටව මේ ටික යා කළාට පස්සේ තුමට රේඛාවකින් අපිට ලැබෙනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. ඔන්න ඇන්දා. හොඳයි. ඇන්දා. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපි ලක්ෂ ටික ලකුණු කරගෙන යනවා. මේ ලක්ෂ ටික අපි ලකුණු කරලා තිබුණේ හොඳේ.
මම මේ අර වැඩේ හරියට කරගන්න ඕන නිසා මම මෙහෙම කරේ. මේ වගේ ඇන්දා. මේ දෙක එකක් ඇන්දා. එතන 1 ලක්ෂයක් තියෙනවා. මේකත් අපි ඇන්දා හොඳේ. මේක මේ යා කරගන්න එක විතරයි අපි කරන්නේ. හරි. මෙතන තව එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. අපි දන්නවා මෙයා A, මෙයා B, මෙතන C, මෙතන D, මෙතන E, මෙතන F. ඔය විදිහ තමයි ඇඳෙන්නේ. ඔයාලා ගෙනල්ලා ලක්ෂ ලකුණු කරලා සුමට රේඛාවකින් යා කරනවා. ඔන්න දැන් මෙන්න මේ ටේබල් එක මේ නිෂ්පාදන හැකියා ලේඛනය පාවිච්චි කරලා අපි ඇඳ PPC එක. මෙන්න ඇඳපු එකේ හැටි. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇඳුණා. දැන් පුතාලා පිටු අංක 8 පිටු අංක 8 PPC එක අඳින්න හැබැයි මුළු ඉඩම පාවිච්චි කරන්න වෙන ඕනේ. 1 2 3 4 5. එතකොට පුතේ මෙහෙම කරන්න. මේක පුතේ ලොකු කොටු 3කින් දැන් ප්‍රස්ථාර කොලයක් දීලා තියෙනවනේ. ප්‍රස්ථාර කොලේ ලොකු කොටු 3කින් එකක් ගන්න. ලොකු කොටු 3යි 20යි. ආපහු ලොකු කොටු 3යි 40යි. ආපහු ලොකු කොටු 3යි 60යි. ආපහු ලොකු කොටු 3යි 80යි. ආපහු ලොකු කොටු 3යි 100යි. මේ පැත්තට ලොකු කොටු 3කින් 5යි. ලොකු කොටු 3ක් දැම්ම 10යි. 15යි 20යි 25යි. එහෙම අඳින්න මොකද දන්නවද? ප්‍රස්ථාරේ ගොඩාක් ලොකු වුණු තරමට අපිට මේක පැහැදිලි කරගන්න ලේසියි පුතේ. ගොඩාක් ලොකු ප්‍රස්ථාරයක්. මම ඔය ප්‍රස්ථාර කොටකින් භාගයක් විතර අතන දාලා තිනෙත් ඒකයි. එහෙනම් ලොකු කොටු 3කින් කණ්ඩායම් එක ගානේ අරගෙන මේ පැත්තට දාන්න. ලොකු කොටු 3යි 20යි. ආයෙ 3යි 40යි. ආයෙ 3යි 60යි. ආයෙ 3යි 80යි. දාගන්න පුළුවන්. එහෙම දාලා මෙන්න මේක ඇඳ ගන්නකො දැන් යටින් කට්ටියම. හැබැයි අඳිනකොට පුතේ මේ වම් පැත්තෙන් ලොකු කොටු පේලියකුයි යට පැත්තෙන් ලොකු කොටු පේලියකුයි ඇතෑරලා උල ඉර ගැහුවා නම් වඩාත් පැහැදිලියි හොඳේ. දැන් මන් දීපු ප්‍රස්ථාර කොලේ වම් පැත්තෙන් ලොකු කොටු පේලියක් ඇතෑරලා සිරස්සක්ෂ ගහනවා. යට පැත්තෙන් ලොකු කොටු පේලියක් ඇතෑරලා තිරක්ෂක්ෂ ගහනවා. එහෙම ගැහුවා නම් තව හොඳයි. එහෙම ගහගන්න. ගහලා අඳින්නකො ඇඳලා මට මැසේජ් එකක් දාන්න ටක් ගාලා ඇඳලා ඉවරයි කියලා හැමෝම. ඔන්න දැන් මේ වගේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇන්දා. දැන් තමයි ටිකක් අමාරු වැඩේ තියෙන්නේ. දැන් අපි යනවා X භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන්න. X භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන විට X භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන විට හරි. එතකොට මෙන්න මෙතෙන් තව කෑල්ලක් එනවා අපිට. මොකක්ද දෙන කොටස? X හි ආවස්තික පිරිවැය. ඔයාලගේ ඊළඟට ටේබල් එක බලන්න පුතේ. ඔතන මාතෘකාව තියෙන X භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන විට කියලා මාතෘකාව දීලා තියෙන 9 වෙනි පිටුවේ. ඒ 9 වෙනි පිටුවේ මාතෘකාවත් එක්ක යන්න මේ ටික පට්ට අමාරුයි හොඳේ. ඒකයි බෝඩ් එකයි මම කියන එකයි නිකන් අර බස් එකක් ඩ්‍රයිවිං කරනවා වගේ අතයි පයයි අත් දෙකයි ඔක්කොම මේ ඇස් දෙකයි ඔක්කොම වැඩ කරනවා මේ වෙලාවේ ඩ්‍රම් සෙට් එකක් ගහනවා වගේ. ටියුට් එකේ තියෙනවා මාතෘකා පිටු අංක 9 X භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන විට. මෙතන තියෙන X ආවස්තික පිරිවැය.
x ගේ ආවස්තික පිරිවැය හොයන්න කැප කරන්නේ කවුද? y. වැඩි කරන්නේ කවුද? x. එහෙනම් ඉර උඩ ඉන්නේ y, ඉර යට ඉන්නේ x. ආවස්තික පිරිවැය යන සූත්‍රය මතක ඇති. කැප කරන කෙනා ඉර උඩට දානෝ, තෝරගන්න කෙනා ඉර යටට දානෝ. x ගේ ආවස්තික පිරිවැය ගැන x නිසා කැප කිරීමක් වෙනවා. x නිසා අතාරිනවා. x නිසා අතාරිනවා ගැන x වැඩි කරනවා. එතකොට නම් y අතාරින්න වෙනවා. මේක තා චුට්ටක් දික් කරගන්න ඕන. හරි. ඒකෙනවා ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය y ඒකක. දැන් x ට කැප කරන්නේ y ඒකකනේ. දැන් මේකට යමු. x නිමාව වැඩි කරනගෙන මේක දිගේ උඩට එනවා කියන එකනේ. x නිමාවම වැඩි කරනවා කියන්නේ මේක දිගේ උඩට එනවා කියන. එතකොට තමයි ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ. y අතාරින්නේ. දැන් මෙන්න මේ වෙලාවේ a වල ඉඳලා b වලට එනවා. a වල ඉඳලා b වලට එනකොට මොකද වෙන්නේ? ඩෙල්ටා x ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ඩෙල්ටා y ප්‍රමාණයක් අතාරින්න වෙනවා. ඩෙල්ටා y ප්‍රමාණයක් ඇතෑරියොතින් ඩෙල්ටා x ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන නෙමෙයි කියන්නේ. මේ වෙලාවනේ ටේබල් එක බලන්න. a වල ඉඳලා b වලට යනවා. a වලදී කීයද? x භාණ්ඩ 0යි y භාණ්ඩ 100යි. මෙන්න a. x වලින් 0යි y වලින් 100යි. b වලට ආවොත් x 5යි y 90යි. b වලටත් x වලින් 5යි y වලින් 90යි. එතකොට කැප කරනවා ඩෙල්ටා y ප්‍රමාණයක්. වැඩි කරනවා ඩෙල්ටා x ප්‍රමාණයක්. නේද? එතකොට මේක පොඩ්ඩක් පොඩියට ලිව්වනම් හරි. ඍණ ඩෙල්ටා x ඍණ ඩෙල්ටා y ප්‍රමාණයක් ඇතෑරියම ධන ඩෙල්ටා x ප්‍රමාණයක් වැඩි වෙනවා. හරි. එතකොට කීයක් අතාරිනවද? හරිද? ඍණ ඩෙල්ටා y ප්‍රමාණයක් ඇතෑරියොතින් ධන ඩෙල්ටා x ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. හරිනේ? එතකොට මෙතනක් තියෙනවා x භාණ්ඩයක ආවස්තික පිරිවැය y ඒකක. මෙහෙමත් ලියාගෙන යමුකෝ. a හා b අතර a හා b අතර a හා b අතර ඩෙල්ටා y ප්‍රමාණයක් ඇතෑරියොතින් ඩෙල්ටා x ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. a හා b අතර. දැන් මේ වෙලාවේ y කීයක් අඩු වෙලා තිනවද? y වලින් අඩු වෙලා තිනව 10ක්. ඍණ 10යි. x වලින් කීයක් වැඩි වෙලා තිනවද? 5යි. හරිද? 10ක් ඇතෑරලා 5ක් වැඩි වෙලා තියෙනවා. අපි ආවස්තික පිරිවැය එකකට කීයද කියලානේ මේ වෙලාවේ. මෙතන මෙතනනට කීය දෙකට? එකකට y කීයද? ඍණ 2යි. y එක ඍණ 2ක් අතාරින්න වෙලා තියෙනවා. ආවස්තික පිරිවැය හැම වෙලාවෙම මේ දෙක මැද දාන්නේ. මේ වෙලාවේ එක x ඒකකයක් හදන්න y එක දෙකක් අතාරින්න වෙලා තියෙනවා. දැන් ඔයාලගේ ටේබල් එකේ පුරවන්න කලින් මෙන්න මෙතන මෙහෙම කඩිරි වලින් අඳ ගන්න ඕන. හොඳේ? දැන් කඩිරි වලින් අඳගෙන තමයි මේකට යන්න ඕන. අපි පුරවල ඉමුකෝ මේක. පුරවල හිටියනම් ලේසියි අපිට. පුරවල මම ෆොටෝ එකක් දාන්නම්. ෆොටෝ එක දැම්ම ඔයාලට
ෆොටෝ එක ෆෝන් එකේ zoom කරලා බලලා මේ තැන් වලට ආපු අගයන් කීයද කියලා බලලා හදා ගන්න පුළුවන්. මම දන්නවා පුතේ මේ බෝඩ් එක ටිකක් මේක කාමරේ ගහන්න පුළුවන් ලොකුම බෝඩ් එක. මට ඇත්තටම පන්ති කාමරයක ලොකු බෝඩ් එකක් ඕනේ මේක එහා කොන ඉඳලා මෙහා කොනට යන්න. නමුත් තියෙන අපහසුතාව විඳගෙන ඔයාලගෙත් උදව්ව මට ඕනේ මේක කරගෙන යන්න නැත්තම් අමාරුයි. ඉතින් මම දන්නවා පුතේ මේ ලියපු මෙලෝ මල දානයක් පේන්නේ නැහැ. හැබැයි ඔයාලගේ ටියුට් එකේ තියෙනවා තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒතර ඔයාලගේ උදව්වෙන් තමයි මට මේක යන්න වෙන්නේ. ඒතර මම ෆොටෝ එකක් දැම්මහම ඒ ෆොටෝ එක ඔයාලා zoom කරලා බලන්න පුළුවන් මොනවද ලියලා තියෙන්නේ කියලා. දැන් මෙතෙන්ට එනවා. B වල ඉඳලා C වලට අපි එන්න හදන්නේ පුතේ. B වල ඉඳලා C වලට එනවා නම් මෙන්න මේ y ප්‍රමාණය අතාරින්න වෙනවා. ඩෙල්ටා y එක ප්‍රමාණයක් අතාරින්න ඕන. අතන ඩෙල්ටා y කියලා ගත්තන එතන y කියලා ගන්න බෑ. y එක ප්‍රමාණයක් අතාරින්න ඕන. ඒ නිසා අපිට පුළුවන් ඩෙල්ටා x එක ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. B වල C වල B වල ඉඳලා C වලට එනවා. මේ කතාවනේ. B වල ඉඳලා C වලට එනවා කියන එක මේක. B වලදී x 5යි y 90යි. C වලට આવත් x 10යි y 75යි. ඒ වෙලාවේ ආවස්තික පිරිවැය ඍණ ඩෙල්ටා y එක බෙදන්න ඕන. කැප කරන්නේ y එක ප්‍රමාණය. වැඩි කරන්නේ ඩෙල්ටා x එක ප්‍රමාණයක්. වැඩි වෙන්නේ ඩෙල්ටා x එක ප්‍රමාණය. මේ ප්‍රමාණය වැඩි වෙනවා මේ ප්‍රමාණය කැප වෙනවා. y වල තිබුණේ 90යි දැන් 75යි. 15ක් නැති වෙලා තියෙනවා. x වල තිබුණේ 5යි දැන් 10යි. 5ක් වැඩි වෙලා තියෙනවා. නම් මේ වෙලාවේ මෙන්න මේ වෙලාවේ x ඒකකයක් හදන්න y ඒකක 3ක් අතෑරලා තියෙනවා. 15 5න් බෙදුව 3යිනේ. නේද? y ඒකක 3ක් අතාරින්න වෙලා තියෙනවා. අපිට ගන්න පුළුවන් මෙතන B හා C අතර B හා C අතර අතර වචන අයින් කරමුකෝ. A හා B B හා C B හා C වලට යනකොට මොකද වෙලා තියෙන්නේ? මොකුත් ලකුණක් දාන්න එපා හොඳේ. මෙතෙන්ට කමාවක් දැම්මම ඇති. B වලදී අතාරිනවා ඩෙල්ටා y එක ප්‍රමාණයක්. වැඩි කරනවා B හා C නේ. කළු පෑනෙන් ලියන්න. එතකොට තා ටිකක් තේ පේනවා. B හා C අතාරන ඩෙල්ටා y එක ප්‍රමාණයක්. වැඩි කරනවා ඩෙල්ටා x එක ප්‍රමාණයක්. ඩෙල්ටා y එක ප්‍රමාණය කියන්නේ 15ක් අතාරිනවා. 10ක් වැඩි වෙනවා. එහෙනම් කීයද? ඍණ 3යි. මෙතන y ඒකක ඍණ 2යි. දෙකක් අතාරින්න වෙනවා. ඒකත් හරි. ඊළඟට අපි යමු C වල ඉඳලා D වලට. y තව වැඩි කරගෙන යනෝනේ. එතකොට මෙන්න මේ ඩෙල්ටා y මෙතන තියෙන ඩෙල්ටා y දෙක ප්‍රමාණය අතාරින්න වෙනවා. එහෙම වුණොත් අපිට මෙන්න මේ කෑල්ල වැඩි කරගන්න පුළුවන්. ඒ කෑල්ල ඩෙල්ටා x දෙක ප්‍රමාණය. ඒ කෑල්ල වැඩි කරගන්න පුළුවන්. ඩෙල්ටා x දෙක ප්‍රමාණය. මෙන්න මෙතනනේ. හරිද? C වල ඉඳලා D වලට යනවා. C වල ඉඳලා D වලට යනකොට අතාරින්න වෙනවා ඩෙල්ටා y දෙක ප්‍රමාණයක් වැඩි වෙනවා ඩෙල්ටා x දෙක ප්‍රමාණයක්. C වලදී x 10යි y 75යි. D වලදී x 15යි y 55යි. කීයක් නැති වෙලාද y වලින්? 75යි 55යි අතර ඍණ 20ක් නැති වෙලා.
x වලින් කීයක් වැඩි වෙලාද 5ක් වැඩි වෙලා 20 5න් වැඩි නාම ඍණ 4යි. යා මේ වෙලාවේ x ඒකකයක් හදන්න y වලින් 4ක් නැති වෙනවා. x එකක් හදන්න ගියොත් y 4ක් අතාරින්න. මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි x 10යි y 75යි දැන් x 15යි y 55යි. ආයෙමත් එතන අපි යමුකෝ C හා D අතර ආවස්තික පිරිවැය හෙව්වොතින් අපිට කැප කරන්න වෙනවා කවුද? ඍණ ඩෙල්ටා y දෙක ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන් ධන ඩෙල්ටා x දෙක ප්‍රමාණයක්. ඒ කියන්නේ 20ක් ඇතෑරියොතින් 5ක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 4යි. එකක් හදන්න 4ක් නැති වෙනවා. හරිනේ? අපි තව යමු. තාම y තව වැඩි කරගෙන යන්නේ. අපි එනවා d වල ඉඳලා e වලට. එහෙම නොතින් මෙන්න මේ ඩෙල්ටා y 3 ප්‍රමාණය නැති වෙනවා. හැබැයි අපිට ඩෙල්ටා x 3 ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙනස. x වලින් මේ වෙනස ගන්න පුළුවන් මේ වෙනස කැප කළොති. d වල x 15යි y 55යි e වලට આવොත් x 20යි y 30යි. මෙතනනේ පුතේ මේ කතාව කියන්නේ. d වල x 15යි y 55යි e වල x 20යි y 30යි. ඍණ ඩෙල්ටා y 3 ප්‍රමාණයක් ඇතෑරියොතින් ධන ඩෙල්ටා x 3 ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. 55යි 30යි y වල 55ක් තිබුණා දැන් 30යි y වලින් 25ක් නැති වෙලා තියෙනවා. x 15යි 20යි ඍණ 25යි ධන 5යි 25 5න් බෙදුවම ඍණ 5යි. මේ වෙලාවේ x ඒකකයකට y ඒක 5ක් අතාරින්න වෙනවා. මෙතෙන්ට යමුකෝ d හා e ඍණ ඩෙල්ටා y 3 ප්‍රමාණයක් ඇතෑරෙමින් ධන ඩෙල්ටා x 3 ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. එතකොට 25ක් ඇතෑරියොතින් y වලින් x වලින් 5ක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ y වලින් 5ක් අතාරින්න වෙනවා x ඒකකයකට. අපි මෙතෙන්ටත් එමුකෝ e වල ඉඳලා f වලට එමුකෝ. ආවතින් අපිට නැති වෙනවා ඩෙල්ටා y මෙන්න මේ 4 ප්‍රමාණය නැති වෙනවා. හැබැයි ඒ නිසා අපිට මෙන්න මේ කෑල්ල ඩෙල්ටා x 4 කෑල්ල වැඩි කරගන්න පුළුවන්. මෙතන ගැන නෙවෙයි පුතේ කියන්නේ. දැන් e වල x 20යි y 30යි. f වලට આવොත් x 25යි y බිඳුවයි y එකක්වත් අත හදා ගන්න බෑ. ඩෙල්ටා y 4 ප්‍රමාණය ඇතෑරියොතින් ඩෙල්ටා x 4 ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. සමානයි x y වලින් 30යි දැන් බිඳුවයි එහෙනම් y වල මේ 30ම නැති වෙනවා. x වලින් 5ක් වැඩි වෙනවා. 30 5න් බෙදුවම ඍණ 6යි. x ඒකකයක් හදන්න මේ වෙලාවේ y වලින් යනවා 6ක්. එතකොට e හා f වලට යනකොට ඍණ ඩෙල්ටා y 4 ප්‍රමාණයක් ඇතෑරිය යුතුයි ධන ඩෙල්ටා x 4 ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන්. y වලින් 30ක් ඇතෑරිය යුතුයි x වලින් 5ක් හදන්න පුළුවන්. x ඒකකයට y 6ක් ඕන. මෙන්න මේක තමයි කතාව. හරි පුතේ අමාරුයි මේක හොඳේ. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා බලමුකෝ. A වල ඉඳලා B වලට යනකොට
මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? x වැඩි වෙනවා y අතාරිනවා. මේ වෙලාවේ x එකක් හදන්න y වලින් අපිට ගියේ කීයද? 2යි. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට x වලින් y වලින් 15ක් ඇතැරලා x වලින් 5ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ x එකක් හදන්න මේ වෙලාවේ y ඒකක 3ක් අපිට අතාරින්න වුණා. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට y ඒකක 20ක් ඇතැරලා x ඒකක 5ක් හදාගත්තා. එහෙනම් x ඒකකයකට මේ වෙලාවේ y ඒකක 4ක් අපිට කැප කරන්න වුණා. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට y ඒකක 25ක් ඇතැරලා x ඒකක 5ක් හදාගත්තා. ඒ කියන්නේ මේ වෙලාවේ අපිට x එකක් හදන්න ඕන නම් y ඒකක 5ක්ම කැප කරන්න ඕන. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට අපිට y ඒක 30ක් ඇතැරලා තමයි x ඒකක 5ක් හදාගන්න පුළුවන්. එහෙනම් x එකක් හදන්න අපිට y ඒකක 6ක් අතාරින්න වුණා. අන්න බලන්න පුතේ එක භාණ්ඩයක නිමැවුම එක බැගින් සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. A හා B අතර 2යි කැප කරන්න උනේ y වලින්. B හා C අතර 3ක් කැප කරන්න වුණා. C හා D අතර 4ක් වුණා. එහෙම ගියා. මෙහෙමත් පුළුවන්. x වැඩි කරන්නේ 5 ගානේ. නිශ්චිත ප්‍රමාණයකින් වැඩි කරගෙන යනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරපු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පළවෙනි වෙලාවේ 10යි කැප කළේ, දෙවෙනි වෙලාවේ 15යි, තුන්වෙනි වෙලාවේ x5කට y 20යි, හතරවෙනි අවස්ථාවේ x5ක් හදන්න y වලින් 25යි, ඊළඟ අවස්ථාවේ x5ක් හදන්න y වලින් 30ක්ම අපි කැප කළා. පුතාලට පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙනවා මෙතන ආවස්තික පිරිවැය වැඩි වෙනවා. මෙන්න මේකට තමයි වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හැබැයි පුතේ මේක මතක තියාගන්න ඕන ඍණ 2ට වඩා ඍණ 3 පොඩි. ඍණ 3ට වඩා ඍණ 4 පොඩි. 4ට වඩා 5 පොඩි. ඍණ පැත්තෙන් මේ ඍණ කියන්නේ අපි අර ගණිතයේදී කතා කරන ඍණ නෙමෙයි කැප කරන බව. ඒ නිසා මේ වෙලාවේ දාන්න ඕන සමාන ලකුණ නෙමෙයි මේ පැත්තේ දාන්න ඕන මෙන්න මේ වැඩි කිවීමේ ලකුණ. මෙන්න මේ ලකුණ දාන්න ඕන. මොකද හේතුව සමාන ලකුණ දාලා හරියන්නේ නැහැ. මෙයාට වඩා මෙයාගේ පිරිවැය වැඩි. මේ වෙලාවට වඩා මේ වෙලාවේ ආවස්තික පිරිවැය වැඩි. මේ වෙලාවට වඩා මේ වෙලාවේ ආවස්තික පිරිවැය ලොකුයි. මෙයාට වඩා මේ වෙලාවේ ආවස්තික පිරිවැය ලොකුයි. A හා B අතර 2යි. B හා C අතර 3යි. C හා D අතර යනවා නම් 4යි. D වල ඉඳලා E වලට ආවොත් 5ක් අතාරින්න වෙනවා. E වල ඉඳලා F වලට ආවොත් 6ක් අතාරින්න වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ. පුතාලට වැඩ 3ක් තියෙනවා. පළවෙනි එක මෙන්න මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ඒ ලක්ෂ ටික ලකුණු කරලා මෙතන ඩෙල්ටා y මෙතන ඩෙල්ටා x ඊළඟ එක ඩෙල්ටා y එක ඊළඟ එක ඩෙල්ටා x එක ඊළඟ ඩෙල්ටා y දෙක ඩෙල්ටා x දෙක ඊළඟ ඩෙල්ටා y තුන ඩෙල්ටා x තුන ඊළඟ ගැප් එක ඩෙල්ටා y 4 ඩෙල්ටා x 4 PPC එක ඩෙල්ටා x හා ඩෙල්ටා y වශයෙන් ලකුණු කරන්න ඕන. හොඳයි. ඒක වෙනස් දැන්. මෙයා ඩෙල්ටා y නම් මෙයා ඩෙල්ටා y කියලා ගන්න බෑ. ඒ නිසා තමයි මේ අතර වෙන එකක් නේ නා ඩෙල්ටා y එක කියලා ගත්තේ. ඩෙල්ටා y ගැන y භාණ්ඩයේ වෙනස. ඩෙල්ටා y කියන්නේ y භාණ්ඩයේ වෙනස. ඩෙල්ටා x කියන්නේ x භාණ්ඩයේ වෙනස. මේ වෙලාවේ y භාණ්ඩයේ වෙනස ඩෙල්ටා y කියලා අරන් මේ b හා c අතරත් y භාණ්ඩයේ වෙනස ඩෙල්ටා y කියලාම ගන්න බැහැනේ. එතන වෙනසක් තියෙන බව පෙන්වන්න ඕනනේ.
එනිසා මේ වෙලාවේ y භාණ්ඩයේ වෙනස ගත්තා ඩෙල්ටා y 1 කියලා. මේ වෙලාවේ y භාණ්ඩයේ වෙනස ගත්තා ඩෙල්ටා y 2 කියලා. ඩෙල්ටා කියන්නේ වෙනසනේ. මෙතන ඩෙල්ටා x කියලා ගත්තොත් x භාණ්ඩයේ වෙනස මෙතනත් ඩෙල්ටා x කියලා ගන්න බෑනේ පුතේ. එතන x භාණ්ඩයේ වෙනස ඩෙල්ටා x1 කියලා ගන්න. අන්න එහෙම ලකුණු කරන්න ඕන. ලකුණු කළා මෙන්න මේ x භාණ්ඩයේ ආවස්තික පිරිවැය හොයන විදිය මේ තීරුවේ දාන්න ඕන ඔයාලගේ ටේබල් එකේ. x භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන විට ඊට යටින් තියෙන හිස්තැම්පේලියක් ඒ ටේබල් එකට යටින් ඒ හිස්තැම්පේලිය මෙන්න මේක ලියා ගන්න ඕන. PPC එකේ මේ විදිහට ලකුණු කළා ටේබල් එක පිරෙව්වා ටේබල් එකත් එක්ක මේකත් පිරෙව්වා. හරි නේද? ආවස්තික පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේකේ ෆොටෝ එකක් දානවා ගෲප් එකට. දැන් මම මේ ෆොටෝ එක zoom කරලා බලන්න. zoom කරලා බැලුවම අර පේන්නේ නැති එකේ ගැටලුව විසඳෙනවා. හරි නේද? මොකද මේක දැන් ටේබල් එක විතරක් අරගෙන ලොකු කරලා මට අඳින්න පුළුවන්. හැබැයි ටේබල් එක විතරක් අරන් මේක පිරෙන්නේ නැන්දොතින් හොඳට පේනවා. හැබැයි ටේබල් එකයි වක්‍රයයි මේකයි තුනම එකට යන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒකයි ගැටලුව කියන්නේ. හොඳ ඒ නිසා තමයි පොඩියට ඇඳලා තියෙන්නේ. හරි. දැන් පුතාලා ඔක්කොම එකතු වෙලා මේක ඇඳ ගන්නකො. දැන් මීටින් එක ඇතෑරලා මීටින් එක නෙමෙයි දැන් ඔයාලා කරන ටියුට් එකයි හරි. එතකොට ඔයාලා මේ ටියුට් එක ඒ ටික එකතු කරගන්න. හරි. මේ x භාණ්ඩේ නිම වැඩි කරනකොට මෙතන y ඒකක 2යි. මෙතන y ඒකක 3යි. මෙතන y ඒකක 4යි. මෙතන y ඒකක 5යි. මෙතන y ඒකක 6යි. එහෙම ලියන්න ඕනේ අපි දන්නවා. ආවස්තික පිරේ y ඒකක කියලා ටේබල් එකේ දීලා තියෙනවා. දැන් මීටින් එක අමතක කරලා ගෲප් එකේ දාපු ෆොටෝ එක බලලා ටියුට් එකත් එක්ක පුරව ගන්න. ටේබල් එකයි හිස්තැන් ටිකයි. පුරවගෙන මට ටග් ගාලා මැසේජ් එකක් දාන්න පුතේ. දැන් මම මෙන්න මේ ටික මකනවා. මකලා මේකේ තියෙන ටිකත් අයින් කරනවා. අයින් කරලා මේක චුට්ටක් වෙනස් කරගන්න වෙනවා. හරි. මෙන්න මේ කොටසත් හරියටම තේරුම් ගන්න ඕන පුතේ. හොඳයි. තේරුම් ගත්තාම තමයි අපිට පාඩම ඉවර වෙන්නේ. මේක තමයි ඉතින් මේ නිෂ්පාදන හැකියාව මායිම් බක්ක වල දෙන අමාරුම කෑල්ල. දැන් අපි හදන්නේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. ඒ තමයි අපි හදන්නේ දැන් y නිෂ්පාදනය වැඩි කරගෙන යන්න. දැන් අපි හදන්නේ y ගේ ආවස්තික පිරිවැය හොයන්න.
y ගේ ආවස්තික පිරිවැය හොයන්න හදන්න. හොඳේ. දැන් x ගේ ආවස්තික පිරිවැයනේ හෙව්වේ. දැන් අපි හදන්නේ y ගේ ආවස්තික පිරිවැය හොයන්න. y ගේ ආවස්තික පිරිවැය හොයනකොට පුතේ මෙහෙ ඉඳලා මෙහෙට ඇවිල්ලා හරියන්නේ නෑනේ. අන්න ඒක තමයි මට පැහැදිලි කරන්න ඕනේ ඔයාලට. දැන් y ගේ නිෂ්පාදනය වැඩි කරනවා නම් මෙහෙ ඉඳලා මෙහෙට එන්න බෑ. එතකොට වෙන්නේ y අඩු වෙලා x වැඩි වෙනෝනේ. y වැඩි කරනවා නම් අපි කරන්න ඕන මොකද්ද? මෙහෙ ඉඳලා මෙහෙට යන්න ඕන. උඩ ඉඳලා පල්ලෙහාට යන්න ඕන. පහළ ඉඳලා ඉහළට ආවොත් වෙන්නේ y අඩු වෙලා x වැඩි වෙනවා. උඩහා ඉඳලා පහළට ගියොතින් තමයි y වැඩි වෙනවා x අඩු වෙනවා. නම් අපිට එන්න ඕන පිළිවෙල. එතකොට අපිට නිමැවුම් සංයෝග හම්බෙන පිළිවෙල මොකක්ද? f වල ඉඳලා e වලට යන්න වෙනවා. e වල ඉඳලා d වලට යන්න වෙනවා. d වල ඉඳලා c වලට යන්න ඕන. c වල ඉඳලා b වලට, b වල ඉඳලා a වලට. අපිට නිමැවුම් සංයෝග හම්බෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම f හම්බ වෙන්නේ. f වලදී x ඒකක 25යි y ඒකක බිඳුවයි. ඊළඟට අපිට හම්බෙන්නේ කවුද? e. මෙයා ඊළඟට හම්බෙන්නේ e වලදී x ඒකක 20යි y ඒක කීයද? y ඒකක 30යි. ඊළඟට හම්බෙන්නේ d. d වලදී හරි d වලදී x ඒකක 15යි y ඒක කීයක් හම්බෙනවද? y ඒකක හම්බෙනවා 15යි 55යි. ඊළඟට අපිට හම්බෙන්නේ කවුද පුතේ? c. c වලදී y ඒකක 10යි x ඒකක 10යි y ඒකක වලින් 75යි. b වලට ආවොතින් b වලදී අපිට හම්බෙන්නේ x ඒකක 5යි y ඒකක වලින් අපිට 90ක් හම්බෙනවා. අර කලින් අපි දින උදාහරණෙම අනිත් පැත්ත හරවලා මේ ඇඳලා තියෙන්නේ. හොඳයි. a වලට ආවොතින් අපිට හම්බෙන්නේ කවුද? x ඒකක බිඳුවයි y ඒකක 100යි. මෙන්න මෙතන. උණු දෙන පල්ලෙහාට එනකොට අපිට නිමැවුම් සංයෝග හම්බෙන්නේ මේ විදිහට. හරි නේද? හරි නිමැවුම් සංයෝග හම්බෙන්නේ ওই විදිහට. දැන් අපි හොයන්නේ x y ගේ ආවස්තික පිරිවැයනේ. y හි ආවස්තික පිරිවැය. y ආවස්තික පිරිවැය වලට කැප කරන්නේ කවුද පුතේ? ඩෙල්ටා x වැඩි වෙන්නේ ඩෙල්ටා y. එතකොට ආවස්තික පිරිවැය වෙන සූත්‍රය අනිත් පැත්ත හැරෙනෝනේ. කැප කරන කෙනා ඉර උඩට යනවා, වැඩි කරන කෙනා ඉර යටට එනවා. ඒක මාරු වෙනවා. එතකොට y හි ආවස්තික පිරිවැය දැන් එන්නේ කීයද? x ඒකක වලින්. නිමැවුම් වැඩි කරන්නේ y නම් කැප කරන්නේ x නේ. x ඒකක. අපි ඉස්සෙල්ලා මෙතන බලමුකෝ. f වල ඉඳලා e වලට යනවා. මෙන්න මෙතනද මෙතෙන්ට යනවා. එතෙන්ට යනකොට y වලින් කීයක් x වලින් කීයක් අතාරනවද? මෙන්න මේ ප්‍රමාණය. ඍණ ඩෙල්ටා x ඍණ ඩෙල්ටා x4 4 ප්‍රමාණයක්. ධන ඩෙල්ටා y4 4 ප්‍රමාණයක්. නේද? 4 ප්‍රමාණයක්. එතකොට
y ආවස්තික පිරිවැයනේ. y ආවස්තික පිරිවැය x ඒකක වලින් කීයද කියලා මෙතන එන්නේ. මම තා ටිකක් මේ වගුව පළල් කරගත්ත නැත්නම් තව පේන එක වැඩි කරගන්න. මෙතන කැප කරනවා ඩෙල්ටා x කීයක්ද 5ක් අතෑරියොතින් y වලින් 30ක් වැඩි කරගන්න පුළුවන්. 5 30න් බෙදුවම එන උත්තරය තමයි -0.5ට 30 ඒව නෑ 0.16යි. ඒ කියන්නේ මේ වෙලාවේ අපිට y ඒකකයක් හදන්න x ඒකක වලින් කීයක් අතාරින්න වෙලාද? 0.16ක් අතාරින්න වෙලා තියෙනවා. හරිනේ? මෙන්න මේ වෙලාවේ මෙතෙන්ටත් යමුකෝ අපි යට ටේබල් එකටත් යමුකෝ. පළවෙනි එක e හා f හා e අතරනේ හොයන්නේ. එතකොට අපිට අතාරින්න වෙන ඍණ ඩෙල්ටා x 4 ප්‍රමාණයක්. ඒ නිසා වැඩි කරන්න පුළුවන් ධන ඩෙල්ටා y 4 ප්‍රමාණයක්. හරිද? එතකොට අපිට x වලින් අතාරින්න වෙනවා 5ක් y වලින් වැඩි කරන්න පුළුවන් 30ක්. ඉඩ මදි වුණානේ. f හා e සමානයි ඍණ ඩෙල්ටා x 4 ධන ඩෙල්ටා y 4 x 4 ප්‍රමාණයක් x වල වෙනස 4යි y වල වෙනසත් 4යි. හරි නේද? එතකොට x වලින් 5ක් කැප කරනකොට y වලින් 30ක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ x වලින් 0.16ක් නැති වෙනවා y එකක් හදන්න. ඊළඟට අපි යන්න හදන්නේ e වල ඉඳලා d වලට. e වල ඉඳලා d වලට ආවොතින් මෙන්න මේ x ප්‍රමාණය අතාරින්න ඕන. මේ x වල වෙනස ඩෙල්ටා x3. ඍණ ඩෙල්ටා x3 ප්‍රමාණය ඇතෑරියොතින් මෙන්න මේ y වල 3 වල වෙනස ඩෙල්ටා y3 මේ y වල වෙනස මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ධන ඩෙල්ටා y3 x වලින් නැති වෙන්නේ 5යි y නිමැවුම වැඩි කරන්න පුළුවන් 30 ඉඳලා 55 වෙනකන්. d වල y 55යිනේ. 30 ඉඳලා 55 වෙනකන් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ y වලින් 25ක් වැඩි කරගන්න පුළුවන්. එතකොට 5 බෙදීම 25 කියලා කියන්නේ 5ට 25 ඒවා නෑ 0.50ට 25 ඒවා 2යි. මේ වෙලාවේ y ඒකකයකට x ඒකක 0.2ක් අතාරින්න ඕන. අපි තව දුරටත් y නිමැවුම වැඩි කරනවා. එතකොට d වල ඉඳලා c වලට එන්න වෙනවා. d වලදී x 15යි y 55යි c වලදී x 10යි y කීයද? d වල ඉඳලා c වලටනේ. d වල x 15යි y 55යි c වලට එනකොට x 10යි y 75යි. x වල වෙනස ගත්තොත් ඩෙල්ටා x2 ප්‍රමාණයක්. ඍණ ඩෙල්ටා x2 ප්‍රමාණයක් ඇතෑරියොතින් ධන ඩෙල්ටා y2 ප්‍රමාණයක් වැඩි කරගන්න. x වල වෙනස 5යි y වලින් කීයක් පුළුවන්ද? y වලින් 20ක් හදා ගන්න පුළුවන්. මෙතන 55යි 75යි අතර කීයද? 20යිනේ. මෙතන 55යි මෙතන 75යි. y වලින් 20ක් පුළුවන්. හරි. එතකොට කීයද? ඍණ 0.25යි
ඒ තැන් දෙකත් මෙතන ගනිමුකෝ. E හා D අතර. E හා D අතරේදී ඍණ ඩෙල්ටා x3 ප්‍රමාණයක් ඇතෑරියොතින් ධන ඩෙල්ටා y3 ප්‍රමාණයක් පුළුවන්. ඒ කියන්නේ 5ක් ඇතෑරියොතින් 25ක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 0.2යි. y ඒකකයකට x ඒකක 0.2යි. D හා C අතර x වල වෙනස ඩෙල්ටා x2 y වල වෙනස ඩෙල්ටා y2. x වලින් 5ක් ඇතෑරියොතින් y වලින් 20ක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ y ඒකකයකට x ඒකක 0.25ක් අතාරින්න වෙනවා. ඊළඟට අපි එනවා C හා B. C වල ඉඳලා B වලට යනවා. C වල ඉඳලා B වලට ගියොතින් x වල වෙනස ඩෙල්ටා x. ඩෙල්ටා x කොච්චරක්ද? ඩෙල්ටා x1 ප්‍රමාණයක්. y වල වෙනස ඩෙල්ටා x y1 ප්‍රමාණයක්. කැප කරන්නේ x වැඩි කරන්නේ y. එතකොට x වලින් අපිට නැති වෙනවා 5ක්. C වලදී x 10යි y 75යි. B වලදී x 5යි y 90යි. x 10 ඉඳලා 5 දක්වා x වලින් 5ක් නැති වෙලා තියෙනවා. y වල නිමම 75 ඉඳලා 90 දක්වා 15කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් 5 බෙදීම 15 ගැන ඍණ 0.33. x ඒකකයකට y ඒකකයකට x ඒකක 0.33ක් අතාරින්න වෙනවා. C හා B අතර x වල වෙනස ඍණ ඩෙල්ටා x1 y වල වෙනස ඍණ ධන ඩෙල්ටා y1. x වලින් 5ක් අතාරිනකොට y වලින් 15ක් හදාගන්න පුළුවන්. y ඒකකයකට x වලින් 0.33ක් නැති වෙනවා. කැප කරන්න වෙනවා. B වල ඉඳලා C වලට ආවොතින් මෙන්න මෙතන B වල ඉඳලා C වලට ආවොතින් අපිට පේනවා x වල වෙනස ඩෙල්ටා x. B වල x 5යි y 90යි. A වලට ආවොත් x බිඳුවයි y 100යි. x වල නිමෑම 5කින් අඩු වෙලා තියෙන ඩෙල්ටා x ප්‍රමාණයක්. y නිමෑම වැඩි වෙලා තියෙන ඩෙල්ටා y ප්‍රමාණයක්. x 5ක් නැති වෙනකොට y නිමෑවම කීයක් වැඩි වෙලා තියෙනවද? 90 ඉඳලා 100 දක්වා කීයද? 90 ඉඳලා 100 දක්වා මේ මෙතනින් ගන්න පුළුවන් හොඳේ. 90 ඉඳලා 100 දක්වා 10කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඍණ කීයද? 0.5යි. ඒ කියන්නේ B හා A අතරදී ඩෙල්ටා x ප්‍රමාණයක් ඇතෑරියොතින් ඩෙල්ටා y ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන්. 5ක් ඇතෑරියොතින් 10ක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 0.5යි. මේ වෙලාවේ 5ක් ඇතෑරියොතින් y වලින් 30ක් පුළුවන්. එතකොට y එකකට x වලින් 0.16ක් ඕන. මේ වෙලාවේ x නිමෑවම 5ක් කැප කළොතින් y වලින් 25ක් හදාගන්න පුළුවන්. ආවස්තික පිරිවැය 5 බෙදීම 25 කැප කරන 5 වැඩි කරන 25. මේ වෙලාවේ y ඒකකයකට x එක 0.2ක් ඕන. මෙතන ගත්තොතින් x නිමෑවම 5කින් කැප කළොතින් y වලින් 20ක් හදාගන්න පුළුවන් 55 ඉඳලා 75 වෙනකම්. එතකොට 5ක් කැප කළොතින් 20ක් වැඩි කරගන්න පුළුවන්. x ඒකකයකට y ඒකක y ඒකකයකට x එක 0.25ක් අතාරින්න වෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට නිමෑවම වැඩි කළොතින් x එක 5ක් කැප කරනකොට y එක 75 ඉඳලා 90 දක්වා 15ක් වැඩි කරන්න පුළුවන්. 5ක් ඇතෑරියොතින් 15ක් වැඩි වෙනවා. y ඒකකයකට x එක 0.33ක් ඕන.
මේ වෙලාවේ x 5ක් ඇතෑරියොත් ඉතින් y එකක නිමැවුම 90 ඉඳලා 100 දක්වා 10ක් වැඩි කරගන්න පුළුවන්. 5ක් ඇතෑරියොත් 10ක් වැඩි කරගන්න පුළුවන්. 5 10න් බෙදුවම 5ට 10 ඒව නෑ 0.0 අගට බිඳුව දාලා බෙදනවා 10න් 50ට 10 ඒවා 5යි. ඍණ ධන ඍණනේ. ඍණ කියන්නේ මෙතන කැප කරනවා කියන එක. එතකොට පුතාලට පේනවා මේ සංයෝගයේ අගයට වඩා මේ සංයෝගයේ අගය වැඩි. ඊට වඩා මෙයාගේ අගය වැඩි. ඊට වඩා මෙයාගේ අගය වැඩි. පළවෙනි වෙලාවේ y වලින් 0.16යි ඕන. මේ x ඒකකයකට y මේ y ඒකකයකට x වලින් 0.16යි ඕන. මේ වෙලාවේ y ඒකකයකට x වලින් 0.2ක් ඕන. මේ වෙලාවේ y ඒකකයකට x වලින් 0.25ක් ඕන. මේ වෙලාවේ y ඒකකයකට x වලින් 0.33ක් ඕන. මේ වෙලාවේ y ඒකකයකට x වලින් 0.5ක් ඕන. දැන් බලන්න y වල නිමෑම වැඩි කරගෙන එනකොට x වලින් කැප කරන්න වෙන ප්‍රමාණය y ඒකකයකට x වලින් කැප කරන්න වෙන ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. හරිනේ? අනිත් පැත්තට ගත්තත් දැන් බලන්න සමාන ප්‍රමාණයකින් ඇතෑරගෙන යනකොට අනිත් එකෙන් හදා ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවානේ. 5ක් ඇතෑරුවෙන් 30ක් හදාගත්තා. ඊළඟ වෙලාවේ x 5ක් ඇතෑරුවෙත් y වලින් 25යි හදන්න පුළුවන්. ඒ y හදන්න x වැඩි ප්‍රමාණයක් ඕන කියන එක. මේ වෙලාවේ 5ක් ඇතෑරියොත් x වලින් 20යි හදාගත්තේ. මේ වෙලාවේ y හදන්න x වලින් වැඩි ප්‍රමාණයක් ඕන කියන එකනේ. මේ වෙලාවේ x 5ක් ඇතෑරියොත් y 10යි හදාගත්තේ. අන්න වැඩි වෙනෝනේ. එතකොට x දැන් මේ වෙලාවේ 5ක් ඇතෑරිලා 30ක් හදාගත්තට y වලින් මෙතෙන්දි 5ක් ඇතෑරියොත් 10යි හදන්න පුළුවන්. y හදන්න x වලින් වැඩි ප්‍රමාණයක් ඕන කියන එක. මේකට කියනවා වැඩෙන ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත නිමැවුම සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යනකොට එක බැගින් වැඩි කරගෙන යනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය එන්න වැඩි වෙනවා නම් ඒක වැඩෙන ආවස්තික පිරිවැය. පහළ ඉඳලා ඉහළට ගියොත් x නිමැවුම වැඩි වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් y වලින් අතාරින්න වෙන ප්‍රමාණය දිගටම වැඩි වුණා. 2ක් 3ක් 4ක් 5ක් 6ක්. වක්‍රය දිගේ පහළට යද්දී y නිමැවුම එක බැගින් සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. හැබැයි ඒ වෙලාවේ x වලින් 0.16ක් 0.2ක් 0.25ක් 0.33ක් 0.5ක් බැගින් x වලින් කැප කරන්න වෙනවා. සමාන නැහැ. මෙන්න මේ තත්වයට කියනවා පුතේ වැඩෙන ආවස්තික පිරිවැය කියලා. එක් භාණ්ඩයක නිමැවුම සමානව වැඩි කරගෙන යනකොට එක බැගින් වැඩි කරගෙන යනකොට අනෙක් එකෙන් කැප කරන්න වෙන ප්‍රමාණයක් ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට පුතාලා ටේබල් එකක් තියෙනවා මෙහෙම. y භාණ්ඩයේ ආවස්තික පිරිවැය කියලා ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එක පුරව ගන්න ඕන. හොඳේ? ඒ ටේබල් එක පුරව ගන්න ඕන පුතේ. හරි. ඒ ටේබල් එක පිටු අංක තියෙන්නේ කීයද බලන්නකෝ. එතකොට පිටු අංක 9 x භාණ්ඩයේ නිෂ්පාදනයේ වැඩි කරන විට කියලා තිබුණා. ඊළඟට තියෙනවා y භාණ්ඩයේ නිෂ්පාදනයේ වැඩි කරන විට. y භාණ්ඩයේ නිෂ්පාදනයේ වැඩි කරන විට කියලා තියෙන ටේබල් එක මේ විදිහට පුරව ගන්න. ඊළඟට පිටු අංක 10 තියෙනවා බලන්න මේ y භාණ්ඩයකක ආවස්තික පිරිවැය ඩෙල්ටා ඍණ ඩෙල්ටා x බෙදීම ධන ඩෙල්ටා y වේ. මේ කතාව. ඒ ඉස්සඟට මේ කතාව දාන්න මෙන්න මේ වැඩි වෙන ලකුණ දා ගන්න ඕන. මේ පැත්තට කට ඇරලා දාන්න ඕන. මේ පැත්ත ලොකුයි කියන එක පෙන්වන්න. හරිනේ? එහෙම දැම්මාම හරි. දැන් මම ෆොටෝ එකක් දානවා ගෲප් එකේ. ඒක බලලා ඒක zoom කරලා බලලා
අඩුපාඩු ටික හදාගන්න මේක බලලා පේන්නේ නෑ පුතේ. මේකෙන් ගන්න ඕන අදහස විතරයි. දැන් පුතාලා ඉක්මනට මේක ඇඳ ගන්න. මම දාපු ෆොටෝ එක බලලා හොඳේ. ෆොටෝ එක බලලා ඇඳ ගන්න. නැත්තම් පේන්නේ නෑ. මේකේ තියෙන කිසිම දෙයක් පේන්නේ නෑ. ෆොටෝ එක බලන්න. ෆොටෝ එක zoom කරලා ඒ තැන් වලට ගන්න. පිටු අංක 9යි 10යි සම්පූර්ණ කරගන්න. හරි හැමෝම ඇඳගෙන ඉවරයි කියලා දැනගන්න හම්බුණා. අපි ඊළඟට යමු මේකේ අන්තිම කෑල්ල. මේක තමයි අමාරුම කොටස උනේ පුතේ. මේක තව මම ඔයාලට මේක zoom recording එක දාන්නම්. zoom recording එක දැම්මහම ඔයාලා මේ zoom recording එක ආයෙ බලන්න. බලලා ආයෙමත් දෙසරයක් විතර බලන්න. එතකොට පුතාලට කිසිම අවුලක් නැතිව මේකේ අඩුපාඩු තේරුම් ගන්න පුළුවන්. හොඳේ මේක තමයි අමාරුම කෑල්ල. ඊට පස්සේ අපිට හම්බෙන ඒවා කිසි අවුලක් නැහැ. ඉක්මනට කතා කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපිට ආයෙමත් හම්බෙනවා ආර්ථික කාර්යක්ෂමතාවය කියලා මාතෘකාවක්. අන්න ඒ මාතෘකාවේදී ටිකක් ආයෙමත් මේ වගේ වෙලාව අරගෙන වැඩේ ටිකක් පැහැදිලි කරගන්න වෙනවා. හොඳේ. ඒතර ඔයාලා මේ zoom recording එක නැවත නැවත බලන්න. බලලා ඔයාලට අපහසු තැන්, තේරුම් නැති තැන්, ගැටලු තියෙන තැන් ටික ආයෙමත් follow කරලා බලන්න. එතකොට අඩුපාඩුවක් නැතුව තේරුම් ගන්න පුළුවන්. අපි යන්න හදන්නේ අද පාඩමේ අවසාන කොටසට මෙහෙම ආවස්තික පිරිවැය වැඩෙන්නේ ඇයි කියන එක. පුතේ ලෝකයේ තියෙන ප්‍රායෝගික තත්ත්වය මේක. ස්ථාවර ආවස්තික පිරිවැය කියලා අපි කලින් කතා කරපු එක ලෝකයේ ප්‍රායෝගික තත්ත්වය නෙමෙයි. ඒක ප්‍රායෝගික නෑ. මොකද ඔයාලා හොඳට හිතන්න සම්පත් සමජාතිය වෙනවද ලෝකේ කොහෙවත්? එහෙම වෙන්නේ නෑනේ. හරිද? එක කර්මාන්තයකට ගැලපෙන සම්පත් අනෙක් කර්මාන්තයට ගැලපෙන්නේ නෑනේ පුතේ. දැන් ගත්තොත් මේ X භාණ්ඩ හදන්න පාවිච්චි කරන සම්පත් හැම එකක්ම Y භාණ්ඩය හදන්න ගැලපෙන්නේ නෑනේ. හරිද? Y භාණ්ඩය හදන්න පාවිච්චි කරන සම්පත් ඒ විදිහටම හැම එකක්ම X භාණ්ඩය හදන්න ගැලපෙන්නේ නෑ. ඒක තමයි ලෝකයේ ඇත්ත తත්වය. අපි මේ පැත්තට මේ X භාණ්ඩ Y භාණ්ඩ ඇතෑරලා මේක ආහාර කියලා අරගෙන මේ පැත්ත ඇඟලුම් කියලා ගනිමුකෝ. අම්මා සර් එහෙම ලකුණු කරන්න පුළුවන්ද? එහෙම තමයි ලකුණු කරන්නේ. මේ X භාණ්ඩ Y භාණ්ඩ කියලා ගත්තේ අර පොඩ්ඩක් වැඩේ නැගලා යනකම් විතරයි. අපි නම් කරන්නේ කෙලිම භාණ්ඩ වර්ග වලින්. සර් මන් දාන්නද පරිප්පු හා සීනි කමක් නැහැ. ඇයි ඒ? එතකොට ඔයාගේ ආර්ථිකේ හදන්නේ පරිප්පු හා සීනි විතරයි. මන් දාන්නද පුතේ අවියායුධ රෙදිපිලි කමක් නැහැ. ඔයා හදන්න තුවක්කුයි රෙදිපිලි විතරයි. ඇඳුම් ඇඳගෙන වෙඩි තියනවා. ඒ ගැටලුවක් නෑ. අපි කියන්නේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් හදන සරල ආර්ථිකයක් කියලා පුතේ කියන්නේ. ඒක තමයි අපේ අර්ථ දැක්වීම. භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. ඔයා මොන භාණ්ඩ වර්ග දෙක දැම්මත් කමක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ලෝකයේ ඇත්ත తත්වය තමයි එක භාණ්ඩ වර්ගයක් හදන්න තියෙන ඒකටම විශේෂ වෙච්ච නිෂ්පාදන සම්පත් තියෙනවා. ඒක තමයි ලෝකයේ ඇත්ත తත්වය. ඒවා ඒ භාණ්ඩය හදන එක ඇතෑරලා ගැලපෙන්නේ නැති භාණ්ඩයක් හදන්න දැම්ම ගමන් මොකද වෙන්නේ? අර කාර්යක්ෂමතාවය නැති වෙනවනේ පුතේ. දැන් මම උදාහරණයකින් කියන්නම් මේ පැත්ත ආහාර නිෂ්පාදනය කරන්න ගොවියෝ වගේ අය රෙදිපිලි හදන්න දැම්මොත් මොකෝ වෙන්නේ? ගොවියෝ ඇඳුම් අහන්න දන්නවයි. අපි ශ්‍රමිකයෝ ගනිමුකෝ. එතකොට ඒගොල්ලෝ ඇඳුම් අහන්න දන්නේ නැහැ. එතකොට මේ ඇඳුම් මේකකයක් හදාගන්න මේගොල්ලොන්ගේ ශ්‍රමය ගොඩාක් ඕන. දන්නේ නැති වැඩේ කරන්න වෙහෙස වැඩිනේ. දැන් මේ පැත්තේ ඇඳුම් අහන්න යොදා ගන්න නිෂ්පාදන සම්පත් මේ පැත්තට මාරු කරන්න ගියොත් ඒගොල්ලෝ ගොවිතැන දන්නේ නැහනේ. ඒත් අපිට ආහාර නිෂ්පාදනය කරන වැඩි සම්පත් ප්‍රමාණයක් ඕන. මේ පැත්තට දැම්මොත් ඇඳුම් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ඕන. මේ පැත්තට දැම්මොත්
ආහාර හදන්න වැඩි සම්පත් ප්‍රමාණයක් ඕන. ගැළපෙන එකේ හිටියොත් තමයි කාර්යක්ෂමතාවය වැඩි. ගැළපෙන එකෙන් නොගැළපෙන එකකට මාරු කළොතින් මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවය වැටෙනවා, බිඳ වැටෙනවා. මොකද හේතුව ලෝකේ කිසිම රටක භාණ්ඩ වර්ග දෙකක් හදන සම්පත් සමජාතීය නෑ. ඒ සම්පත් එක භාණ්ඩයක් හදන්න සුදුසු ගැළපෙන ඒවා අනෙක් එක හදන්න ගැළපෙන්නේ නෑ. ඉතින් ගැළපෙන එකෙන් නොගැළපෙන එකට මාරු කළ ගාම මොකෝ වෙන්නේ? එයාට ඒ භාණ්ඩය හදන්න මාර වෙහෙසක් ගන්න ඕන. මාර කාලයක් ගත වෙනවා. හරි අමාරුවෙන් එයා හදන්නේ ඒකකයක්. එතකොට කොස්ට් එක වැඩි වෙනවා, පිරිවැය වැඩි වෙනවා. ඒකයි. නම් මේක තමයි ඇත්තටම ආවස්තික පිරිවැය වැඩෙනවා කියලා කියන්නේ. නම් මේකේ ආවස්තික පිරිවැයේ වක්‍රයේ ස්වરૂපය මූලයට අවතල. මූලය කියන්නේ මේතනනේ, මේ පැත්තට වක ගැහිලා තියෙන්නේ. දැන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ සරල රේඛාවක් නම් ස්ථාවරයි. වැඩෙන ආවස්තික පිරිවැයකදී යන්නේ මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. අනිත් පිටතට නෙරා ගිය. මේකට මෙහෙමත් කියනවා. පිටතට නෙරා ගිය. ඒ කියන්නේ මුදලාලි කෙනෙක්ගේ බණ්ඩි ගෙඩිය වගේ. පිටතට නෙරා ගිය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් තමයි ඇඳෙන්නේ. හොඳේ. නම් මේක ප්‍රායෝගික තත්ත්වය තමයි මේක. ස්ථාවර ආවස්තික පිරිවැය ගැන අපි මේ අර යමක් පැහැදිලි කරගන්න කරන එකක් විතරයි. මේක තමයි ඇත්තටම ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ. හරි. නම් වැඩිවන ආවස්තික පිරිවැය ඇතිවීමට හේතු ලියන්න පිටු අංක 10 පළවෙනි ස්ථානයේ ලියන්න සම්පත් සමජාතීය නොවීම. සම්පත් සමජාතීය නොවීම. දෙවෙනි එක ලියන්න සම්පත් සමජාතීය නොවීම. දෙවෙනි එක ලියන්න එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනෙක් භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අනෙක් භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා කාර්යක්ෂම නොවීම. අනෙක් භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා කාර්යක්ෂම නොවීම. එතකොට ඔයාලගේ නෝට් එකේ මෙන්න මෙහෙම තියෙනවා බලන්න. කිසියම් නිෂ්පාදන සාධකයක් එක්තරා භාණ්ඩයක් නිපදවීම සඳහා වඩාත් යෝග්‍ය වන අතර, ඒ කියන්නේ වඩාත් ගැළපෙන ඒවා තියෙනවා. දැන් මට උගන්වන්න පුළුවන් වුණාට ඇඳුම් අහන්න බෑනේ පුතේ. ඇඳුම් අහන අයට තියෙනවා උගන්වන්න බෑ. උගන්වන අයට ගොවිතැන් කරන්න බෑ. එහෙම තියෙනවා හොඳේ. හරිද? යෝග්‍ය වන අතර වෙනත් භාණ්ඩයක් සඳහා ඒ අයුරින්ම යෝග්‍ය නොවේ. යෝග්‍ය නොවේ කියන පුතේ ගැළපෙන්නේ නැහැ. හරියන්නේ නැහැ කියන එක. මේ නිසා නිෂ්පාදන සාධකයක් විකල්ප භාවිතය සඳහා යොදාගත හැකි වුවද ඒ සෑම භාවිතයකදීම එක හා සමාන කාර්යක්ෂමතාවයක් පෙන්눔 නොකරයි. එන මට ඕනනම් කුඹුරු කොටන්නත් පුළුවන්. විකල්ප භාවිත තියෙනවා. ඉතින් ඒක ගැළපෙන්නේ නැහැ. කාර්යක්ෂම නැහැ. හරි මේ කතාව තමයි මෙතන කියන්නේ. උදාහරණයක් සහල් නිෂ්පාදනය කිරීම සඳහා යෝග්‍ය නොවන එහෙත් රෙදි සඳහා වඩාත් ගැළපෙන සම්පත් රෙදි කර්මාන්තයේ තිබිය හැක. මේවා සහල් නිෂ්පාදනයට උපයෝජනය කරමින් උපයෝජනය කරනවා කියන භාවිතා කරනවා කියන්නේ. සහල් නිෂ්පාදනයේ වැඩි කරන විට ඒ වෙන
රෙදිවල ඒ වෙනුවට රෙසිදුවන ප්‍රමාණයද ඉහළ අගයක් ගනි. හරි නේද? එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ අද අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. අද ගොඩාක් අමාරු කොටසක් කළේ PPC වල අමාරුම කෑල්ල කරේ. හරිනම් මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තව තේරුන්නේ නැත්නම් මම ආයෙමත් ඔයාලට ඉල්ලීමක් කරන්නේ අර ෆොටෝස් ටිකත් බලාගෙන PPC එකේ zoom recording එක මං අද දාන්නම්. අද හරියට උදේ හරි දාන්නම්. ඒකත් බලලා හොඳට මේක හොඳට ප්‍රැක්ටිස් කළා ඔයාලා ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න. හරි. දැන් හැමෝටම ආයිබෝවන්.